gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmeraya majjapamā daṭṭhānā veramani sikkhapadang samadhiyami Appamādena sampādeta Samantā cakkavālesu atrā gaccantu devatā Sadhammam muni rājassa sunantu sagga mokkadang Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa කාරුණික පින්වත්නි අපේ අතිපූජනීය පඬිත හාමුදුරුවන් වහන්සේලා දෙනමගෙන් අපේ පාදාභිවන්දනයෙන් යුක්තව අවසර ඉල්ලා සිටිනවා පූජ්‍යපාද දෙදියවල විමල නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම ඇතුව පූජනීය සූරියවැවේ කුසල ස්වාමීන් වහන්සේ ඕකන්දර පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ ඒ වගේම කේම්බ්‍රිජ් විහාරාධිපති මතුගම පාලිත අපේ හඳුරෝ හැටම කරනවා මේ ස්ථානෙට. ඉතින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඇතුව තමයි ලෙච්වර්ත් බෞද්ධ විහාරයේහි අපේ පින්වත් දායක පිරිස මේ ධර්මානුශාසනාව සඳහා ඉරිදා උදෑසන ටිකක් විවේක ගන්න සහ වැඩිපුර නිදා ගන්න දවසේ උදේම නැගිටලා ඔබ ඇවිල්ලා තියෙනවා. අපේ නිශාන්ත මැතිතුමා මට එන්න කලින් සඳහන් කරා අපේ හාමුදුරනේ 5 දිනක් හිටියත් අපි සතුටු වෙමු. මොකද ඉරිදා උදේක ලේසි නෑ පිරිස කැඳව ගන්න එක කියලා. නමුත් මේ ශාලාවේ සියලුම ආසන පිරීලා තියෙනවා. තව කැමති අයට පොඩ්ඩක් මෙතන කොට්ට තියෙනවා ඉස්සරහට අවිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් හරියටම වෙලාවට පැමිණලා තිබෙනවා. අපේ කෙවින් වීරසූරිය මැතිතුමා දායක සභාව වෙනුවෙන් මේ කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙන් මේ පළාතේ ජීවත් වෙන මේ පින්කමට අපිට වැඩම කරන්නට අපේ නිශාන්ත මහත්මයාත් සත්‍යනෝන මහත්මියත් මාර්ගයෙන් දින වේලාව වෙන් කරගෙන තියෙනවා. අපේ ගරුතර තරුණ යතිවරයාණන් වහන්සේලා නායක හමුදුරුවෝ මවුරටට වැඩම කරලා හිටියත් ඉතාම හොඳට උද්‍යෝගිමත්ව මේ පින්කම ඔබ වෙනුවෙන් සූදානම් කරලා උදව් කරලා තියෙනවා. ඇත්තටම අපි මේ රටට වැඩම කරේ එංගලන්තයට දින 10ක් වගේ කෙටි කාලයක් සඳහා. ඉතින් ඒ කෙටි කාලය තුල ධර්මදේශනා මම හිතන්නේ 15ක් හෝ 18ක් විතර ලොකු ප්‍රමාණයක් තියෙනවා. දවසකට ධර්මදේශනා 2ක් 3ක් අතර ප්‍රමාණයක්. නමුත් අපි සතුටු වෙනවා මේ පළාත ලෙක්චර්ත් පළාතේ පින්වත් දායක පිරිස වෙනුවෙන් මේ වගේ පින් කටයුත්තකට සහභාගී වෙන්න ලැබීම ගැන. ටිකක් ලන්ඩන් වල එංගලන්තේ පිරිසිදු පැත්තක් නේද? හොඳට ග්‍රීන් එක තියෙන හොඳට කුණු පාරවල් වල දාලා නැති බොහොම වැදගත් පැත්තක් බව බැලුවහම පේනවා
මේ පළාත ටිකක් වෙනස්. දැන් මම ටිකක් ඇවිදපු ටිකට සාපේක්ෂව හොඳ පැත්තක්. ඔයත් බොහොම සාමකාමී බොහොම හොඳ පළාතක ජීවත් වෙන බව අපිට මේන් තේරුම් ගන්නට පුළුවන්. ඉතින් පින්වතුනි ඔබත් එක්ක මම අපේ හාමුදුරුවෝ මට මතක් කරා ධර්මදේශනාවක් ඔබට ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු එක්ක පැහැදිලි කරන්න කියලා. මම හිතුවා ඔබත් එක්ක සාකච්ඡා කරන්න අපි කාගෙත් ගාව තවම තියෙන අනාගාමී වෙච්ච දවසක දුරු වෙලා යන හටිග සිතුවිල්ල ගැන, ද්වේෂය ගැන යම් ධර්ම කරුණු කීපයක් ඔබත් එක්ක කතා කරන්න අප කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකුශල මූල 3ක් අවධාරණය කරනවා. ඉන් පළමුවෙන් ලෝභ, දෙවැන්න තමයි ද්වේෂ කියලා කියන්නේ. තරහව. ද්වේෂය තව එක විග්‍රහ වෙනවා තව ටිකක් සියුම් කොටස් ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය. මෙහෙම එක මට්ටමට ද්වේෂය කියන මනෝභාවය ඒ සිත මුල් වෙලා ගොඩනගෙන තව චෛතසික ධර්ම විශාල ප්‍රමාණයක් අපගේ ආධ්‍යාත්මය තුළ, අපේ సంతානය තුළ, අපේ හිත තුළ පැන නගිනවා. ද්වේෂය හරීම අනර්ථකාරී සිතුවිල්ලක් ලෙස තමයි, අයහපත් සිතුවිල්ලක් ලෙස තමයි ඇංගර් කියන එක, ක්‍රෝධය, තරහ, ද්වේෂය කියන එක අපේ දහමේ උගන්වන්නේ. දැන් බැලුවොත් ආනන්තරීය පාප කර්ම 5ම අපි කරන්න පුළුවන් ද්වේෂයෙන් මුළුණා. ආනන්තරීය පාප කර්ම. මවක් මරන්න බෑ ද්වේෂය උග්‍ර නොවේ. උග්‍ර ද්වේෂයක් තියෙනවා. පියෙක් මරන්න බෑ උග්‍ර ද්වේෂයක් නැතුව. ඊළඟට රහතන් වහන්සේ නමක් මරන්න බෑ උග්‍ර ද්වේෂයක් නැතුව. සමගියෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා භේද බින්න කරන්න බෑ උග්‍ර ද්වේෂයක් නැති කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකුගේ ශරීරයේ ලේසොලවන්න උග්‍ර ද්වේෂයක් මුල් නුනොත් මිසක කාටවත් ඇත්ත වශයෙන්ම මේක කරන්න බෑ. සාමාන්‍ය තරහවල් වලින් ඒවා වෙන්නේ නෑ. ඒක උග්‍රම මට්ටමට ආවම ද්වේෂය මහා වෛරයක්, පරිගැනීමේ තත්වයක් දක්වාම වර්ධනය වුණාම තමයි ඒ තත්ත්වයට අපි මිනිස්සු විදියට යන්නේ. ඉතින් බුදුදහම ද්වේෂය අපව නියත වශයෙන්ම අපායගාමී කරවන්නට සමත් වෙන අකුසල සිතක් ලෙස තමයි පෙන්නන්නේ. නියත වශයෙන්. මේ කියන්නේ ඔය පහ කරොත් ස්ථිරවම ඊළඟ ආත්මේ දුගති ස්ථානයක එක්කෝ නිරයේ එව නැත්තම් තිරිසන් වැනි වෙනත් අපායක උපදිනවා කියන එක තමයි ධහමි කියලා තියෙන්නේ. එනිසා අපි ලෝභය පාලනය කරගන්න දිගුකාලීනව හිතුවත් පස්සේ හරි ලෝභය පාලනය කරගන්න පුළුවන් කියලා හිතුවත් අපේ බෞද්ධ තේරවාදී සම්ප්‍රදායේ තරහ නිතර පාලනය කරගන්න කියන එකට අවධාරණයක් අපට සිද්ධ කරනවා. අන්තිමටම ලෝභය තමයි රහත් වෙනකොට දුරු වෙන තණ්හාව කියන මනෝභාවය දුරු වෙලා යන්නේ. හැබැයි ද්වේෂය ඊට කලින් දුරු වෙන සහ දුරු කරගත යුතු මනෝභාවයක් ලෙස දහමේ අපට අවධාරණයක් සිද්ධ කරලා තියෙනවා. එහෙනම් අපි ද්වේෂය විවිධ ආයුරින් අපේ මනසේ යෙදෙන ආකාරය ගැන ධර්ම තේරවාදී ධර්ම විවරණ වලට අනුව තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. ද්වේෂය කොයි විදියටද අපේ මනසේ යෙදෙන්නේ. හැබැයි ද්වේෂය වගේ පේන්නේ නැතුව. ඒක තමයි අපි අඳුරා ගන්න උත්සාහ කරන්නේ මේ සාකච්ඡාවේ. ද්වේෂය වගේ පේන්නේ නැතුව ද්වේෂය යෙදෙන එකක් තමයි අවිහිංසා වේශයෙන් ද්වේෂය එනවා කියන එක. දැන් අවිහිංසාව කියන එක අපේ දහමට හරීම එකඟයිනේ. අවිහිංසාව කාටවත් හිංසාවක්, පීඩාවක් කරන්න හොඳ නෑ, වෙන්න දෙන්න හොඳ නෑ කියන එක අපේ දහමට අනුව ඊටාම අගය කරන මනෝභාවයක්. ඊටාම අගය කරන එක. හැබැයි දහමේ පෙන්වනවා අවිහිංසාව වගේම ද්වේෂය එන්න පුළුවන්.
බැලු බැල්මට ඒක එළියට පේන්නේ අවිහිංසාව වගේ නමුත් ඇතුලේ තරහ එන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ලේනෙක්ව ඇල්ලුවොත් අපේ ගෙදර ඉන්න පූසෙක් අපි ලේනා ගැන මහා අවිහිංසක සිතුවිල්ලක් ඇති කරගෙන පූසට කොස්ස ගන්න උනත් පුළුවන්. ඒ කියන්නේ එතකොට පේන්නේ අපි මේ පූසත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට තියෙන්නේ මේ ලේනා බේරගන්න. ලේනා බේරගන්න. එතකොට ඒක දේශයක් විදියට නෙමෙයි පේන්නේ එළියට. පේන්නේ මේ හිංසනේ නවත්තනවා. හිංසනේ නැවැත්වීම තමයි එහි මුඛ්‍ය අරමුණ කියලා පේනවා. නමුත් ඇතුලේ අපිට ඇත්ත වශයෙන්ම මතුවෙලා ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ දේශයක් තරහක්. ඒක හොඳටම හොයාගන්න පුළුවන් එක තමයි ඒ පූසම මීයක් කැල්ලුවට අපිට කේන්තියක් නැහැ. ඒ පූසම මට මතකයි අපි පොඩි කාලේ ඒ ලේනෙක් එහෙම ඇල්ලුවොත් අපේ වැඩිහිටියෝ මේ පූසට බනිනවා පව්කාරයා මේක අපායේ ඉඳගෙන තව අපායේ යන්න පව් කර ගන්නවා කියලා බනිනවා. හැබැයි මීයක් ඇල්ලුවොත් කරෝලත් එක්ක බද්දෙනවා. ඒ කියන්නේ එතකොට වෙන විදියකට ඒ කියන්නේ අපි අපේ අවිහිංසාව නම් හැම සත්‍ය සම්බන්ධවම මේක තියෙනවනේ. හැම සත්‍ය සම්බන්ධවම තියෙන. නමුත් අපිට බොහෝ වෙලාවට අපි අකමැති අයට හානියක් වෙනකොට අපිට ඒක එළියට එන්නේ නැහැ. අපි කැමති සහ අපි නිගමනය කරලා තියෙන අහිංසකයි කියලා. නිගමනය කරලා තියෙන අහිංසකයි කියලා අපි නිගමනය කරගන්නෙම අපිට සිද්ධ වෙන හානි නැති සත්තුනේ. අහිංසක සත්තු කියලා කියන්නේ අපිට හානි කරන්නේ නැති සත්තුනේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ ද්වේෂය හරීම අවිහිංසක මනෝභාවයක් විදිහට එළියට එන්න පුළුවන්. එන්නේ දේශ සහගත හිංසනයම තමයි. ඒක පේන්නේ අවිහිංසකයි වගේ. තාම හොඳ එකක් වගේ. ඒ කියන්නේ ඉතින් ඔබ දැනුවත් වෙන්න මොකද ද්වේෂය දුරු කරගන්න කටයුතු කරනකොට ජීවිතේ තමන්ගේ මනසේ ද්වේෂය තරහව යෙදෙන විදිය ගැන දැනුවත් වෙලා ඉන්න එක අංක 1. ඉතින්සෙල්ලම දුරු වීම නෙමෙයි කරගන්න ඕන මේ තියෙන ඒවායේ ස්වභාවය දැනුවත් වෙන්න. මොකද අපි ස්වභාවය හරියට වටහාගෙන නැති වුණොත් අපි බොහෝ විට රැවටිලා සොයන්ව තමන්ටම වසඟ වෙලා ජීවත් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. ඒකට බුද්ධ ආගම කියන්නේ වංචක ධර්ම කියලා නේ. අපිව වංචනයට ලක් කරනවා. අපිව රැවටීමට ලක් කරනවා. නරක මනෝභාවයන් හොඳ වගේ පෙන්නලා අපිව වංචාවට ලක් කරනවා. ඒ හින්දා ඔබ අවිහිංසා වේශයෙන් ඔබ හමුවට එන ද්වේෂය හඳුනා ගන්නට කටයුතු කරන්නට ඕනේ. දැන් ඔය කරන්ඩියෝ මීයෝ අල්ලගෙන ඉන්නකොටත් අපිට එනවා මැඩියෙක් අල්ලලා ඉන්නකොටත් අපිට එනවා මැඩියා බේර ගන්න ඕනේ කියන එක. නේද? එතකොට අපි ගහන්න පුළුවන්. මොනවා හරි දාන්න පුළුවන් ඒ අනිත් සත්වයාගේ ඇඟට. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ දේවල් බෞද්ධයෝ මැදට යන්න හොඳ නැති ඒවා. බෞද්ධයෝන්ට ඒක ඒ වගේ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද හේතුව මේ ගොඩාක් අය මගෙන් අහලා තියෙනවා අම්තුරු අපේ සායනාසේ අවසරයි. මේ අපේ කේම්බ්‍රිජ් විහාරේ අපේ මතුගම පාලිත සායනාසේ අපි උන්වහන්සේ සාදු කියා පිළිගනිමු. ඉතින් අපි අහන්නේ මේ මාතෘකාව කතා කරගෙන යනවා. ඉතින් පින්වතුනි දැන් බොහෝ දෙනෙක් අහනවා මොකක්ද මේ වගේ වෙලාවට කරන්නේ? දැන් මම මිදුල ඇතු ගගා ඉන්නවා. දකින්නවා මැඩියෙක්ව අල්ලගෙන ඉන්නවා ගැරන්ඩියෙක් මොකද්ද මං කරන්නේ? ඒතකොට ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ මැඩියටයි ගැරන්ඩියටයි ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න. ඔබ යන්න එපා මැඩට. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ සබා ධර්මයේ ස්වභාවය ඔබ. එක්කෙනෙක් රැස් කරනවා අනිත් එක්කෙනා ගෙවා ගන්නවා.
එච්චර ඒක අපිට කරන්න දෙයක් නෙමෙයි. ඒක අපිට ඒක අපේ අවිහිංසාව නෙමෙයි. එච්චර අන්තයට ගිහිල්ලා අවිහිංසාව කරන්න ගියොත් ඒක නවතින්නේ තව හිංසනයක තවත් අපිට අනවශ්‍ය තරම් ඒ අරමුණ එක්ක ගැටෙන්න යෑම නිසා අනවශ්‍ය ද්වේෂයක අපි පැටලීමෙන් අපි බේර ගන්න දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් වලට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක මැදිහත් වීම අපේ දහමට අනුව එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට නෛෂ්ක්‍රම්‍යතා වේශයෙන් ඒ කියන්නේ අබිනිෂ්ක්‍රමණය වගේ ද්වේෂය එළියට එන්න පුළුවන්. අබිනිෂ්ක්‍රමණය වගේ. සමහර අයට සමහර දේවල් අහිමි වුණාම අධික ද්වේෂයක් හටගන්නවා. අධික ද්වේෂයක්. පෙම්වතා හැර ගියා. පෙම්වතිය හැර ගියා. තමන්ගේ දරුවෝ කියන දේ අහන්නේ නැති වුණාම තමන්ට අකීකරු වුණාම එනවා දරුණු ද්වේෂය. හැබැයි ඒ දරුණු ද්වේෂයේදී එයා තීන්දුවක් ගන්නවා මම මහාන වෙනවා. දැන් මහාන වෙන්න ගිහිගේ අතහැරලා යන එක මොකද්ද? නෙක්ඛම්මනේ. අබිනිෂ්ක්‍රමණයක් නේ එතකොට ඒක. එතකොට නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්මය අතහැරලා යෑම වගේ ක්‍රියාවට නැංවෙන්නේ මම පාඩමක් කරගොල්ලොන්ට උගන්වන්නම් කියන එක. එක්කෝ තමන්ගෙන් පලි ගැනීමක් එක්කෝ අනිත් අයට රිද්දීම. දැන් ඔබ ගිහිගෙන් නික්මෙන්න ඕනි එවැනි මනෝභාවයකින් නෙමෙයි. ගිහිගෙන් නික්මෙන්න ඕන දවසක නික්මෙන්න. ඒක අවබෝධයෙන් වෙන්න ඕන එක. ඒක තරහට වෙන්න හොඳ නැහැ. මොකද තරහ ඇතුලේ එහෙම කොණ්ඩෙක් ගාලා මේ පැවිදි වෙන කාන්තාවෝ ඉන්නවානේ. මෙහෙනිලා හෝ සිල්මෑණිවරු වෙනවා. පිරිමි අයත් එහෙම ඉන්නවා. ගොඩක් ඉන්නවා තරහට ආපු අය. තරහට ඉතින් අම්මලා ගෙදර ගියාට කමන්නේ නැහැ. නමුත් එහෙම මහාන වෙන්න වගේවට එහෙමෙන්න එපා. ඉස්සර අර පැරණි අය තරහ වුණාම අපේ අම්මලා පැරණි අය තරහ වුණාම එයාගේ අම්මගේ ගෙදර යනවනේ. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඒක මං ආයේ පලාතෙන් නැහැ කියලා ගියාට ගිය වෙලේ ඉඳලා සැලකිලිමත් වෙනවා මං ගැන හොයනවා. තාම කෝල් එකක්වත් නැහැ. ඒ කියන්නේ එතකොට ඒක නෙක්ඛම්මයක් නෙවෙයි. ඒක තව වැදීම වැඩි කරගන්න ගන්න තීරණයක්. මොකද අර තරහට කරන දේවල් තරහට ගනු ලබන තීන්දුව තරහ ඉවර වුණත් තීන්දුව ඉතුරු වෙනවා. ඔය ගත්තු තීන්දුවට මහා අයහපතක් වෙනවනේ ඊළඟට. මොකද තරහ කියන එක එහෙම දිගටම තියෙන එකක් නෙමෙයි ඒක දිගටම. ඊට පස්සේ යාට ඒ කරපු තෝරා ගැනීම මහා වැරද්දක් ලෙස එයාගේ ජීවිතේ දැනෙනකොට එයාට ආපස්සට අඩියක් ගන්නත් බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාන්තාවක් ගිහිල්ලා මහණුනොත් එහෙම නේද? එයා දැඩි තරහකදී මහාන වෙනවා. මම මේ ගිහිගෙට ආයෙ එන්නේ නැහැ කියලා. හැබැයි තරහ ඉවර වෙනකොට ආයෙත් මීට වඩා හොඳයි ගිහි ගෙදර කියලා හිතෙන්න උනත් පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි එතකොට ආපස්සට යන්න බෑ. එතකොට ඉන්නෙත් ඒ පැවිද්ද ගැන අවබෝධකින් කැමැත්තකින් ශ්‍රද්ධාවකින් නෙවෙයිනේ. එතකොට ඒක වෙන විදියකට පිට දානවා. ඊට කවදාකවත් තරහක් ඇතුලේ නෙක්ඛම්මේ ක්‍රියාවට නම් වන්න එපයි කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියේ යසෝදරාව සමග හෝ රාහුල කුමාරයා සමග හෝ සුද්ධෝදන රජුරු සමග හෝ ද්වේෂයක නෙමෙයි. ද්වේෂයක නෙමෙයි. තරහක ක්‍රෝධයක නෙමෙයි. එහෙම වුණා නම් එතුමන් වහන්සේ බුදු වෙන්නේ නැහැ නේ. මොකද ඒ අනවබෝධයෙන් ගියපු ගමනක් නන්නේ. අනවබෝධයෙන් ගියපු ගමනක් නම් එහෙම වෙන හැඟීමකට වහල් වෙලා ගියපු ගමනක් නම් එතුමන් වහන්සේ ඇත්ත වශයෙන්ම අපිට හැරෙන්න තිබුණා ඒ ද්වේෂය. ඉපදෙනකොට. ඊටාම තේරුම් අරන්. තාම හොඳින් තේරුම් අරන්. උන්වහන්සේ යන බව ඒ ගෘහයේ ඉඳපු හැමෝමත් ඇත්ත වශයෙන්ම දන්නවා. හැමෝමත් දන්නවා. යන බව නොදැන නෙමෙයි. යන බව දන්නවා. මජ්ක්‍ධිම නිකායේ සමහර සූත්‍රවල තියෙනවා
නෑයෝ අඬා ඉඳිද්දී තමයි කෙස් රැවුල් කපලා දාලා ගිහිගේ නික්ම ගියේ කියලා. අපිට වෙනම ලිටරචර් එකක් තියෙනවා. ඒක අපි රණ්ඩු කරන්නේ නැහැ එක. නමුත් මජ්ක්‍ධිම නිකායේ සමහර සූත්‍රවල ඔය අත්තදණ්ඩ වගේ සූත්‍රවල තියෙනවා මේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව විදියට නික්මිලා ගියේ නෑයෝ කඳුළු වගුරුවද්දී කේස කලාපයේ අග්බමුරුවන් කේස කලාපයේ කපා දමලා සියතින්ම ගිහි ගෙදරින් ගියා කියලා. නමුත් අපේ බෞද්ධ සාහිත්‍ය ආපු කතන්දරේ අපි දිගට මේක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැතුව අපි ඒකත් කතාවක් විදියට ඒක ළමයින්ට උගන්වනවා. ඒක ලස්සන කතාවක් නිසා ඒක උගන්වනවා නේ. ඒක අශ්වයෙක් ඉන්නවා ඇසල පොයේ දවස හඳ පායලා ඉන්නවා. ඒක ලස්සනයි. සින්දුවක් වුණත් ඒක ලියා ගන්න පුළුවන්. ඒකත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ගැටෙන්නේ නැහැ ඒක එක්ක නේ. ඒක එක්ක අපි ගැටෙන්නේ නැහැ. අපි ඒකත් පිළිගන්නවා. නමුත් ඒ තරහක් ඇතුලේ ගියපු ගමන නෙමෙයි ඒක අවබෝධය. තේරුම් ගැනීම. එතුමා අර මාලිගා තුනේ ඉන්නකොට නොතේරිච්ච දෙයක් මාලිගා තුනෙන් එළියට බහලා උද්‍යානයට යද්දී එතුමා දැක්කා. එළියේ ඉන්නවා වෙන සමාජ කණ්ඩායමක්. වයසට ගිහිලා දුක් විඳින, ලෙඩ වෙලා දුක් විඳින, මරණය නිසා දුක් විඳින විශාල පිරිසක් එළියේ දකින්නවා. එතකොට එතුමා හිතනවා මම මේ ඇතුලේ මොකද්ද කරමින් ඉන්නේ? මීතහා සත්‍යක් නැද්ද? ඒ අතරේ දකින්නවා ශ්‍රමණ කෙනෙක් සරල ඇඳුමක් ඇඳගත්තු කෑම ගන්න විතරක් භාජනයක් ගත්තු කෙනෙක් අවිදගෙන යනවා. එතකොට ඒ ජීවිතේ මොකද්ද? එතුමා හිතනකොට එතුමා ටික ටික අවබෝධයට යනවා. මේ මම ඉන්නේ අඳුරක කියලා තේරෙනවා. එතනින් ඒ ගැඹුරු අවබෝධය ඇතුලේ තමයි ඇත්ත වශයෙන්ම සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය. ඉතින් අපේ එකත් ආසාවට වෙන්න හොඳත් නැහැ. තරහට වෙන්න හොඳත් නැහැ. නික්ම යාම කියන එක තව දෙයක් ලබා ගැනීම වෙනුවෙන් වෙන්න හොඳ එකකුත් නෙමෙයි. තව ලෞකික දෙයක් ලබා ගැනීමට වෙන්න හොඳ දෙයක්කුත් නෙමෙයි. දෙයකින් හෝ පුද්ගලයෙකුගෙන් ගැලවෙන්න තියෙන ඒ කියන්නේ රණ්ඩුවක් ඇතුලේ, තරහක් ඇතුලේ, පිළිකුලක් ඇතුලේ වෙන්න හොඳ එකකුත් නෙමෙයි. එහෙමුණොත් ඒකේ ඇතුලේ තියෙන ද්වේෂය විතරයි. ඉඳා නෙක්ඛම්ම ස්වභාවයෙන් නෛෂ්ක්‍රම්‍යයේ මුවාවෙන් අපේ හිතට තරහ වංචනිකව තියෙන්න පුළුවන්. ඔබේ ගැන කල්පනා කරන්න ඕනේ. කියන්නේ සිල් ගන්න යන එකත් නෙක්ඛම්මයක් තමයි නේ. මේ සිල් වැඩසටහනක් ඇතිනේ. නේද? සිල් ගන්න යන එකත් නෙක්ඛම්මයක්. හැබැයි ඒකත් වෙන්න ඕනි කොහොමද? මේ ගෙදර උන්ගේ කරදරෙන් බේරෙන්න පුළුවන්, ළමයි බලා ගන්න එක ලොකු දෙයක්, ගැලවෙන්න පුළුවන් කියලා නෙමෙයි සිල් ගන්න දෙන්න ඕනේ. තේරුම් අරගෙන නේද? අවබෝධයෙන් ඒ දවස මම මගේ ආධ්‍යාත්මික දියුණුවට යොදා ගන්නවා. නැත්නම් අරයාගෙන් බේරිලා ඉන්න හොඳම ක්‍රමය සිල් ගැනීම කියලා આવොත් ඒක නිවැරදි ගන්න. ඒක නිවැරදි ගන්න. ලබා ගන්න හෝ පැනලා යන්න තියෙන එකක් නෙමෙයි නෙක්ඛම්ම කියන්නේ. නෙක්ඛම්මය සිද්ධ වෙන්න ඕනේ අවබෝධයෙන්. ගොඩාක් වෙලාවට ඒ උදාර නෛෂ්ක්‍රම්‍ය චෛතසිකය අපට යෙදෙන්න පුළුවන්. මතක තියාගන්න ද්වේෂය එක්ක මුහු වෙලා ද්වේෂය නෛෂ්ක්‍රම්‍ය වගේ එළියට එන්න පුළුවන්. ඒ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න. මේ ඔක්කොම කියන්නේ දැනුවත් වෙලා ඉන්න. තවම මම දන්නේ නැහැ ඔබට මෙතන ඉන්න කෙනෙකුට එතෙන්ට එන්න හිත හදා ගැනීම ද්වේෂය 100% මගේවත් අපේ මං හිතනවා ස්වාමීන් වහන්සේලාගේවත් අපේ කාගේවත් දුරු වෙලා නෙමෙයි. හැබැයි අපි අඩුම දැනගන්න ඕනි අපේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඇතුලේ තියෙන ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක අපි දැනගෙන ඉඳීම වැදගත්. එතකොට අඩුම අනුන් අපිට රැවටුණත් අපි අපිට රැවටිලා නැහැ. අනුන් අපි ගැන මොනවා හිතන් හිටියත් අපි අපිට රැවටෙන්නේ නැතුව ඉන්න එක හරිම වැදගත්. අපි දැනගෙන ඉන්න ඕනේ ඇයි මම මේක කරන්නේ? ඇයි මම මේක නොකරන්නේ? අපි දැනගන්න. අපේ දැනුවත්කම අපිට අතිශයින්ම වැදගත් දෙයක් නේ. වැදගත් දෙයක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ තාම බුද්ධිමත්ව මේ මනෝභාවයන් හොඳට අවබෝධ කරගන්න වීර්යය කරන්න කියලා. ඊළඟට ඔය ධාතුකාමතා කියන්නේ දීමේ කැමැත්තෙන්
කියන්නේ දීමේ කැමැත්ත වගේත් තරහ එන්න. දීමේ කැමැත්ත වගේ තරහ එන්න පුළුවන්. තරහ දානමය චෛතසිකයක් විදිහටත් එළියට එන්න පුළුවන්. මට එහෙම දාන පිළිගන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා මම වහාම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කියන්නේ ළමයි එක්ක තරහට මට ඉඩම් ලියන්න හදලා තියෙනවා. බාර ගන්න හොඳ නැහැ ලෙඩ. වහාම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි එක්ක හොඳටම තරහ ගියපෝ වැඩිහිටියෝ ඇතැම් වෙලාවට දෙනවා. දැන් මම එහෙම ආවම දෙන්න යන්නේ පර්චස් 10 වුණත් මම ප්‍රශ්න 100ක් විතර අහනවා මෙයා මේ දෙන ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලා හොයාගන්න. ඉතින් ගොඩාක් ඒවා මට එහෙම හමු වෙලා අනිත් පැත්ත හරවලා මම යවලා තියෙන ඇත්ත වශයෙන්ම තරහට දෙනවා. ළමයි එක්ක තරහ ගියාම මිනිස්සු හිතනවා ළමයින්ට පාඩමක් උගන්වන්න මේ පන්සලට ලියලා දානවා. මේවා අනාථ නිවාසයකට ලියලා දානවා. නේ. එහෙම ඔබට යෝජනා කරනවා ඒවා කරන්න එපයි කියලා. ඒවා කරන්න එපා මොකද හේතුව ඔබ තරහට අපිට ලිව්වම ළමයි අපිත් එක්ක තරහ වෙනවා. ඔබත් එක්ක තරහ වෙනවා, හාමුදුරුවෝ එක්ක තරහ වෙනවා, ඊළඟට පන්සල් පෙන්නන්න බෑ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝන්ගෙදී අපි ගත්තා කියලා. හැබැයි ඔබ අපි ගාව ඉදිරිපත් කිරීම කරන්නේ ඊටාම ගැඹුරු මහා දාන පරිත්‍යාග මේ ශාසනය සම්බුද්ධ ශාසනය දියුණු කරන්න මේ අපේ දේපල දෙනවා කියන උදාර බව නම් එතකොට හාමුදුරුවෝ රැවටෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩිද? හාමුදුරුවෝ පිළිගන්න පුළුවන් ඇත්තටම මේ මොකක් හරි ශාසනය ගැන හිතලා වෙන්නට ඇතිමයි කියලා ඒ කියන විදියට හිතෙන්න පුළුවන්. හැබැයි හාමුදුරුවෝ පුදුම සීකල්පනාවකින් පිළිගන්න ඕනේ. ඔය නිකන් දානේ වේලා පිළිගත්තා වගේ නෙමෙයිනේ අනුන්ගේ ඉඩමක් ගයක්. ඒව පිළිගන්නකොට පුදුම සීකල්පනාවෙන් පිළිගන්න ඕන මේක දෙන්නේ ඇයි? මොකද ඒක පිළිගැනීමෙන් පස්සේ එන ප්‍රශ්න තොගයක්. මම යෝජනා කරනවා එහෙම ඔබ මේ තරහට දෙන්න එපා. දීම කරන්න ඕනි අපේ අත්හැරීමේ මනෝභාවය දියුණු කරගන්නනේ. ඒ උතුම් කුසලය දියුණු කරගන්න මිසක කාගෙන්වත් පලිගන්න දෙන්න එපා කාටවත්. මොකද ඊළඟට ඔබටත් එනවා තාම මේ නරක මනෝභාවයක් ඒක ඇතුලේ ඔබ කරලා තියෙන පිනක් කුසලයක් නෙමෙයිනේ ඔබේ පලිගැන්විලා පිරිමහ ගන්න එකනේ. ඒක ඔබටත් හොඳ නැහැ. ඒකෙන් කුසලයක් අත්වෙයිද කියලා හිතන්න හරි සංකීර්ණයි ඒකනේ. ඒක හරිම සංකීර්ණයි. දීපු නිසා ලැබෙයිද කියලා වුණත් හිතන්න අමාරුයි. මොකද හේතුව ඒ දෙන වෙලාවේ තියෙන දිගටම චෛතසිකේ කාට හරි පාඩම් ඉගෙනින්න. කාගෙන් හරි පලිගන්න තියෙන ලක්ෂණම සහ වැදගත්ම ක්‍රමය නම් ඒකනේ. ඒක බැලුබැල්මට හරි වැදගත් ගොඩාක් අය ප්‍රශංසා කරන ගොඩක් අය සාදුකාර දෙන වැඩක් නේ. ශාසනයට මේක දෙනවා අරක දෙනවා දුප්පතුන්ට ආතුවල් දෙනවා මහා සාදුකාර මැද වෙනවා. හැබැයි එතකොට ඒක අර මහා මේ සුන්දර වෙඩි තැබීමක් වෙනවානේ. බොහොම ලස්සන සහරන් කෙනෙක්. අනිත් අයගෙන් පලිගන්න කරන නරක වැඩ කරන කෙනෙක් නේ. පලිගන්න කරන එක කරන්න එපා. ඒක එච්චර යන්නේ ඕනේ නෑ අපි. අපිට දෙන්න පුළුවන් දේ අතාරින්න ඒක දෙන එක වෙනම දෙයක් කුසලයේ පිණිස. නමුත් අපි කෙනෙකුගෙන් පලිගන්න දුන්නොත් ඒ දීම ඇතුලේ වැඩෙන්නේ ද්වේෂය, ක්‍රෝධය, පලිගැනීමෙන් සිත බව මතක තියාගන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. අත්‍යවශ්‍ය කාරණයක් ඒක. ඒක එක ද්වේෂය හදාගන්න එපා. මොකද ඒ ලයිව් දෙන්න ඩේටා ඔන් කළොත් ඕක තමයි වෙන්නේ. මම මෙහි එන්න කලින්ම මහත්තයාට කියලා වෙනමම ඩේටා සිම් එකක් අරගත්තා මේවා ලයිව් දෙන්න අපේ ශ්‍රාවක පිරිසට. හැබැයි ඒක මගේ ෆෝන් එකෙන් දෙන්නේ නැතුව වෙන ෆෝන් එකකින්. නැත්තම් අර අනිත් කෝල් ටික කොහොම එනවම ඇද්දි. ඒකට කේන්ති ගන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඒ විය හැකි දේ. ඒක තමයි විය හැකි දේ. මම මේ ප්‍රශ්නේ විසඳගත්තා එන්න කලින්ම එයාපෝට් එකෙම ෆෝන් එකක් අරන් ආවා. මොකද මම දන්නවා මොකද වෙන්නේ කියලා. ඒ නිසා හොඳට ඔබ තේරුම් අරගෙන එන්න පුළුවන්. ඊළඟට දැන් තව සමහර කෙනෙක් දරුවෝ මැරුණම තරහට ඒත් දීලා තරහට මේ
මෙච්චර සල්ලි තිබිලා මට ළමයා තියාගන්න බැරි වුණා කියන එකට දෙන්න එපා. කාටවත් දුන්නට එකකින් තේරුමක් නැහැ. මෙච්චර සල්ලි තිබිලා ළමයා බේර ගන්න බැරි වුණා කියලා තරහට දේවල් දීම ඒක නියම කුසල තත්වයක් නෙමෙයි. අපි දීම කියන එකේදී තියෙන්න ඕන ඊටාම පවිත්‍ර කුසල මූලයන් මුදුන්පත් වෙලා. තරහට එතකොට දේපලෙන් පරිගන්නේ පුද්ගලයෝගෙන් නෙමෙයි. මේ සල්ලි මොකටද තවත්? මේ සල්ලි තව මොකටද? මේ ඉඩම් මොකටද? මේව තිබිලා මට මොනවද කරන්න පුළුවන් වුනේ? අසාර්ථකයි එතකොට මේ. ඒ හින්දා දෙන දාන වස්තුවෙන් පරිගන්න දෙන්නත් එපා. එය අයිති වෙන්න ඉන්න වෙන පිරිසකගෙන් පරිගන්න දේවල් දෙන්නත් එපා. දෙන එක අතහරින්න. ඒක ඇතුලේ වෙන යට අරමුණු තියාගන්න එපා කියන එක තමයි මේ යෝජනාව. මොකද හේතුව ද්වේෂය නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔබ හිතන් ඉන්න පුළුවන් මම මහා ලොකු පින්කමක් කරගත්තා කියලා. ඒත් ඒක හොඳ පින්නක් කුසලයක් නෙමෙයි. ඒකයි මම ඔබට මේ දේවල් කියලා දෙන්නේ. ඕනනම් මේව නොකිය ඉන්නත් පුළුවන්. මොකද කොහොමද අපිට නේ හම්බෙන්නේ කියලා නොකිය ඉන්නත් පුළුවන්. ඒ වුණත් ඔබ නිවන් දකින්න ඕනේ. අපි නිවන් දකින්න ඕන. අපි දුකින් නිදහස් වෙන්න ඕනේ. අපි මේ සංසාරයෙන් අයින් වෙන්න ඕනේ. මේක ඉන්න එක නෙවෙයි බෞද්ධයෙක් කියලා ඉපදිච්ච අපේ ඒකායන පැතුම වෙන්න ඕනේ. මේ සංසාරයෙන් අවබෝධයෙන් අපි නික්ම යන්න ඕනේ. ඉතින් ඒ නික්ම යාම පිණිස මේ ඥානය අපිට වැදගත්. ප්‍රඥාව අපි තියාගන්න ඕන. අපේ මනස කොයි විදියටද කොයි ආකාර වලින් කොයි රූප වලින් ක්‍රියාත්මක වෙනවාද කියන එක ගැන අපිට පූර්ණ දැනුවත් බවක් සවිඥානික බවක් අපිට තිබීම අත්‍යවශ්‍යයි. ඒකයි අද අපි මේ මාතෘකාවේ ටිකක් ඉස්සරහට යන්නේ. ඊළඟට දුස්සීල පරිවර්ජනතා කියන එකත් අපේ ධර්මයේ අගය කරපු එකක්. ඒ කියන්නේ මේ දුස්සීලවන්ත අය බැහැර කරලා ඉන්න ඕනි කියන එක. ඒගොල්ලොන්ගෙන් බැහැර වෙන්න ඕනි කියන එක. හැබැයි මතක තියාගන්න. අපි දුස්සීලවන්තයාගෙන් බැහැරවීමේ මුවාවෙන් අපි දුස්සීලයි කියලා කෙනෙකුට පුද්ගලයෙකුට හිංසා කරන්න, පීඩා කරන්න, වද දෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැත? වැඩි. එතකොට අර හොඳ ධර්ම සංකල්පයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දුස්සීල වර්ජනය කරන්න ඕනි කියලා. හැබැයි ඒක විදියට එළියට එනවා කුමද්ද? අර පුද්ගලයා සම්බන්ධව තියෙන ගැටුම. ඒ වෙනුවට අපි කරන්න ඕනි ඔහු හෝ ඇය හෝ කරන ක්‍රියාවේ අයහපත් බව පෙන්වා දීම මිසක පුද්ගලයාට හිංසා කිරීම නෙමෙයි. මොකද නැත්තම් දුස්සීලය වර්ජනය කරනවා කියන ඒ උදාර බෞද්ධ සිතුවිල්ල මත පදනම් වෙලා අපි පුද්ගලයෙකුට හිංසා කරන දේශ සහගත මනෝභාවයේ අපිට ඉන්න පුළුවන්. අපි දිගටම ඉන්න පුළුවන්. එතකොට අපි කරගන්නේ අපිට අයහපතක්. අන් අයටත් අයහපතක්. මම ඔබට යෝජනා කරනවා කාගේවත් ඇත්ත වශයෙන්ම සීලවන්ත බව හෝ දුස්සීලවන්ත බව ගැන හෝ එච්චර ලොකු අදහසක් අපිට නිවැරදිව නිගමනයකට එන එක හරිම අමාරු වැඩක්ද නැද්ද? හරිම අමාරු වැඩක්. නේ අපි ඉන්න විදියට අපි කවුරුවත් දුස්සීලවන්ත අය හෝ අයහපත් අය ලෙස පේන්නේ නැහැනේ. කාටවත් පේන්නේ නැහැ. ඒත් අපි ගැන ඇත්ත කතාව දන්නේ කවුද? අපි විතරයි. දැන් අපි කොහොමද මේ අනිත් අයට එහෙම පුද්ගලයෝ ඉලක්ක කරලා එහෙම අපි දොස් කියන්නේ කොහොමද? අපි යමෙකුගේ වැරද්දක් අපිට ඍජුවම පේනවා නම් ඒ පුද්ගලයාත් එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ගිහියත් එක්ක වුණත් මේක හොඳ නෑ, මේක අකුසලයක්, මේක අයහපතක්, මේක ඔයාටත් අවඩක්, මේක ඔයත් එක්ක ඉන්න අපිටත් අවඩක් කියලා ඒක අවංකව කතා කරන එක වෙනම දෙයක්. හැබැයි නින්දා කරමින්, අපහාස කරමින්, කැලපත්තර ගහමින්, පද හදමින් අනිත් එක්කෙනාගේ ජීවිතයට දේවල් කිරීම ඒ දුස්සීල පරිවර්ජනය මුවාවෙන් එන මොකද? තරහම තමයි. තරහ. ඒකෙන් දුස්සීල සීලවන්තයෙක් වෙන්නේ නැහැ. තමන් අපරාධ නිස්කාරණේ කිසිම අදාළත්වයක් නැති අය වෙනුවෙන් පවුපුරව ගන්න.
ඒ අතින් අත් වශයෙන්ම සිංහල බෞද්ධයන්ට වඩා ඉංග්‍රීසි කාර්යෝ උඩින් ඉන්නවා නේද? අනුන්ගේ සිල් හොය පද හද යන්නේ තමන්ගේ වැඩක් බලාගෙන ඒ මිනිස්සු තමන්ගේ ජීවිත මං හිතන්නේ මේ අපේ බෞද්ධයන්ට වඩා හොඳ මට්ටමකට අරන් තින්නේ. අර ලංකාවේ අපේ වගේ සමාජවල වෙලා තියෙන ඉතින් අර සමාජ ටිකක් යහපත් වෙන්නත් ඔය පද හැදෙන එකත් උදව් වෙලා තියෙන හින්දා තමයි ඒක අර දිගටම යන්නේ. මොකද සමහරව නිඳා විඳින්න තියෙන බය හින්දා යහපත් වෙනවනේ. ඒ කියන්නේ යහපත් වීමේ වටිනකම තේරුම් අරගෙන නෙවෙයි යහපත් වෙන්නේ පද හදා ගන්න බෑ කියලා. කතාවක් හැදෙනවට බය. එහෙම නැතුව ඒ වැරද්දේ තියෙන අයහපත අවබෝධ කරගෙනද කියලා හුවොත් එයා කියන්නේ නෑ නෑ මේ පද හදා ගන්න බෑ. පාරේ බහින්න ඕනේ. එවැනි තත්වයන්ගෙන් අපේ රට අර සීලවන්ත වෙන ඒ කියන්නේ අනවබෝධයක් ඇතුළේනේ සීලවන්තකම තියෙන්නේ. බයක් ඇතුළේනේ. එතකොට ඒ වගේ තත්වයන් නිසා තමයි අපේ සමාජයේ හරියට මිනිස්සෙක්ගේ වැරද්දක් දැක්කන් ඒ වැරද්ද පැහැදිලි කරලා දෙනවා වෙනුවට එයාට හිංසා කරන්නේ. අපේ තථාගතයන් වහන්සේ කෙනෙකුගේ වැරද්ද අවබෝධ කරලා දීම විතරක් කරා මිසක ඒ ඇත්තව ලේබල් කරන්න ගියේ නෑනේ. එහෙම කරේ නෑ. අපේ තථාගතයන් වහන්සේ අඟුලිමාලට පවා ඔහුගේ වැරද්ද අවබෝධ කරලා දීලා එයාට නිවැරදි වෙන්න කියලා කිව්වා. ඉතින් බෞද්ධයෝ වන අප කරන්න ඕනි ඒක මිසක අපට ඕනේ එක නෙමෙයි. අපට ඕනේ එක කරන්න පුළුවන් කරන ගමන් මමත් බෞද්ධයෙක් කිය පඬිතකම් කියවන්න බෑ. මොකද බෞද්ධයෝ වැඩ කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේව අනුගමනය කරමින්නේ. අවබෝධය සොයා යන්නේ කෙනානේ. ඒකින්ද ඒ ගැන ඔබ ටිකක් හිතන්න කියලා මම යෝජනා කරනවා. ගෙදර උනත් ඉන්න දුසිල්වත් එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට සාපේක්ෂව සිල් අඩු හෝ වැඩි කෙනෙක් ඉන්න පුළුවන්. එයාව පරිවර්ජනය කරනවා. එයාව මේ අයින් කරන්න ඕනි, යාගෙන් බැහැර වෙලා ඉන්න ඕනි කියන හැඟීම ඇතුලේ ඔබ ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන්න එපා කියන එක තමයි මම යෝජනා කරන්නේ. එහෙම වුණොත් ඒ පුද්ගලයාට ඇති වෙන රිදීම ඇතුලේ එයා තව තවත් දුසිල්වත් වෙනවා මිසක යහපත් වෙන්නේ නැහැ. දැන් අපේ සමාජයේ ඒ ගැන හිතන්න ඕනේ. දැන් තාත්තලා මත් වතුර බොන පවුල් ඉන්නවා නේ. එහෙමයි ඉන්නවා. ඒගොල්ලෝ එක බොහොම මිත්‍රශීලීව ඒක තියෙන අයහපත කතා කරලා බේර ගන්නවා මිසක ඒක මත පදනම් වෙලා දිගටම මානසික හිංසා කරන්න ගියොත් කොන්කිරීමට ගියොත් මතක තියාගන්න මේ මනුස්සයා ඊළඟ පව් ටිකටත් බය නැති වෙනවා. දැන් කොහොමත් එකයි කියලා හිතනවා. මොකද සිල් පහෙන් හතරක්ම රකිද්දී එකකට විතරක් දිගටම පහර දෙනවනම් එකක් මත පදනම් වෙලා ගේ ඇතුලේ හිංසා කරනවා. ඒ හින්දා තාත්තලා මත්ද්‍රව්‍යයෙන් මත් වතුරෙන් අයින් වෙන එක ඔබතුමාලට ඊටාම ශ්‍රේෂ්ඨ උදාර නිරෝගීමත් ජීවිතයක් ලබා ගන්න හරි උදව් වෙන දෙයක්. ආර්ථිකමය වශයෙන් උත් පෞල් සංස්ථාව විදියටත් ගොඩාක් යහපතක් වෙන දෙයක්. ඒත් එවැනි අකුසලයක ඉන්න කෙනෙකුට උනත් මම යෝජනා කරනවා ඕනමට වඩා ඒක මත පදනම් වෙලා දඟලන්න එපා. මොකද ඒක මත පදනම් වෙලා අපි කරන හැසිරීම නිසා තව තත්ත්වයන් නරක වෙලා මිසක හොඳ වෙලා නැහැ. ඊළඟට බීලා එනවට අමතරව ඇවිල්ලා ගහන්න පටන් ගන්නවා. ගෙදරින් නැහැට. එහෙමනේ අපේ සමාජ වෙන්නේ. අපි ඒක තේරුම් අරන් ඒක යාගේ වැරද්ද. නමුත් එයා මේ සිල් හතර රකින්නවා. ඉතින් ඒකට අපි අනුග්‍රහ කරමු නේ. රකින්න සිල් ටිකට අනුග්‍රහ කරමු. ඒක අගේ කරමු. එයාගේ වැරද්ද එයාට තෝරලා දෙමු. මේකෙන් ඔයාට කොච්චර ලොකු නරකක් කොච්චර ලොකු අයහපතක් කරගන්නවද කියලා. ඔයාගේ දරුවන්ට කොච්චර ලොකු අයහපතක් නරකක් කරනවද කියන එක ඒක කතා කරමු. ඒක ඇත්ත එක පුද්ගලික. අතන මෙතන නෙවෙයි. දරුවෝ ඉස්සරහත් නෙවෙයි මං කියන්නේ. ඒක පුද්ගලිකව අපේ බෞද්ධ පවුල් ඒවා තමන්ගේ ස්වාමියාගේ ගෞරවය, තමන්ගේ බිරිඳගේ ගෞරවය රැකලානේ වැරද්ද හරි පෙන්වලා දෙන්න ඕනේ. නැත්තම් හිතනවා මගේ දරුවෝ කාව මාව අවමානයට ලක් කළා. බිරිඳකටත් හිතනවා සමීපටත් හිතනවානේ. තාම පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් ඒ ගැන බෞද්ධ ඔබ හිතන්න මේ අසත්පුර මේ දුස්සීලයෝ ගෙන් වැළකීලා පරිවර්ජනය කරලා ඉන්න එක අත වශයෙන්ම හොඳයි. නමුත් ඒකෙන් අදහස් වෙන්න ඕනේ ඒ වැරද්ද දුරු කරගන්න මඟ පෙන්වන එක මිසක ඒ පුද්ගලයාට හිංසා කරන එක නෙවෙයි. ඊළඟට තව එකක් තමයි අපේ ඔය මේ දේශය එළියට එනවා මේ
මිතභානිතා කියන එක. ඒ කියන්නේ දැන් බුදුදහමේ හරි අගය කරනවානේ ධම්මීවා කතා කියන එකනේ. කතා කරනවා නම් දැහැමි දෙයක්, අර්ථවත් දෙයක්, ප්‍රඥාව අවදි කරන දෙයක්, සීලයට සමාධියට උදව් කරන දෙයක් පමණයි. නැත්තම් අරියෝවා තුන්හි භාවුනේ. ආර්ය නිශ්ශබ්දතාවයෙන් ඉන්න ඕනේ. මිතභානී කියලා කියන්නේ. පමණ දැන අවශ්‍ය දේ කතා කරන කෙනෙක්. දැන් ඔය ගුණේ පුහුණු කරනවා වගේ කෙනෙක් දත් මිටි කකා ඉන්න පුළුවන්. ඒ කියන්නේ කතා නොකර ඉන්නවා, ඉන්නේ තරහට. හැබැයි පෙන්වන්නේ මොකක් විදියටද? මම මිතභානී. මම ඔය හිස් කතා නැහැ. හිස් කතා නැහැ කියන්නේ ඉන්න කෙනත් එක තියෙන තරහට. කනවද තේ බොනවද ඒ වගේ මූලික වාක්‍ය 10කින් ඔක්කොම ඉවර කරනවා. එයාගේ දැනෙන දෙයක් හෝ ඕනි දෙයක් හෝ එයාගේ ඇත්ත හැඟීමක් හෝ sannivedanaya කරන්නේ නැහැ. sannivedanaya නොකරන්නේ මිතබානී හින්දා නෙවෙයි. ඕනවට වැඩිය කතාව ඕනේ මෙයත් එක්ක තරහට මිතබානී වීමයි ඇත්තට මිතබානී වීමයි දෙකක්. මොකද හේතුව එයා කටින් කතා නොකරට එයා හිතින් බොහෝ සංවාදයන්නේ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒක බොරුවට නම් ගන්නේ හිතින් මිටි කකා ඉන්නේ නේ. දැන් මේ වෙලාවේ ඔබ මා අහන අත්‍යවශ්‍ය දෙයකට විතරක් පිළිතුරු දෙමින් ඉන්නවා. දැන් බැලුමට මෙය මිතබානීද නැද්ද? මිතබානී අර්ථාන්විත පිළිතුරක් විතරයි මං අහන දෙයකට දෙන්නේ. ඒ තෝරනම් හිතින් ඔබ දන්න කියන ඔබ අකමැති කෙනෙක් මෙතන ඉන්නවා නම් එයා ගැන හිත දත් මිටි කකා ඉන්නත් පුළුවන්. ඒකත් පුළුවන්. ඒ නිහඬ භවයේ ආර්ය තුෂ්ණීම් භාවයේ ස්වභාවයෙන් ඒ විලාසයෙන් ඒ ආකාරයෙන් මතක තියාගන්න එන්න පුළුවන් අපේ ක්‍රෝධය. ගොඩාක් වෙලාවට ගෙවල් වල නම් මිතබානී වෙන්නේම දත් මිටි කන වෙලාවට තමයි. තරහෙන් ඉන්න වෙලාවට අපේ අල්ප වචන නැති අය වෙනවා. හැබැයි මම පිරිමි අඩුවෙන් කතා කිරීම සහ කාන්තාවෝ ඊට සාපේක්ෂව වැඩියෙන් කතා කිරීම කියන දෙක ඒකේ තව වෙන විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. ඒක ගැන ලෝකේ පර්යේෂණ වෙලා තියෙනවා. කාන්තාවන් දවසකට කතා කරන ඔවුන්ගේ වචන හසුරවන්න පුළුවන් ප්‍රමාණය සහ පිරිමියෙකුගේ ප්‍රමාණය ගැන ඊටාම දියුණු පර්යේෂණ කරලා තියෙනවා. යනෝ පිරිමියෙකුට උපරිම දවසටම කතා කරන්න පුළුවන් වචන 7000ක් වගේ තමයි අඳුනාගෙන තියෙන්නේ. ඒ කියන්නේ බහුතරයක් පිළිබඳ. ඊට අමතරව අපි වගේ ධර්මදේශකයෝ ඉන්න පුළුවන්. ඒක අර පොදුවේ සාමාන්‍ය පිරිමින්ගේ ඇවරේජ් එකක් විදිහට එහෙම 7000ක් වගේ. හැබැයි මේ උපාසකම්මලා ඊට වඩා වෙනස් තත්ත්වයේ දවසකට වචන 20000ක් කතා කරන්නේ. ඒ හැකියාව උන්ට මොලේ දියුණු වෙලා තියෙන, ශෛල දියුණු වෙලා තියෙන sannivedanaya communication වලට අවශ්‍ය ශෛල ඒ මොලේ දකුණු අර්ධය සහ වම් අර්ධය දෙකේම කාන්තාවන්ගේ දියුණු වෙච්ච බව ඔවුන් කරපු පරිශ්‍රණ වල ස්කෑනර් එකෙන් ඔවුන් ස්කෑන් කරලම ඇත්ත වශයෙන්ම පෙන්නලා තියෙනවා. ඇලන් සහ බාබ්‍රා කියලා දෙදෙනෙක් ලක්ෂ 40ක් මිලියන 4ක් පිරිස යොදාගෙන කරන ලද සමීක්ෂණ පරීක්ෂණ වලින් ඔවුන් සනාථ කරගෙන යුරෝපයේ කරච්ච පරිශ්‍රණ. එහෙම ඒ අඩුවෙන් කතා කිරීම ඒක වෙන තත්වයක්. ඔවුන් ඒකට හේතු කියනවා මේ මානවයා පරිණාමයේ වෙද්දී පිරිමියා ඉඳපු තැන් ඉඳපු පරිසරය ඒ අනුව යාගේ දියුණු වෙච්ච ශෛල කාන්තාව දියුණු වෙච්ච විදිය ඉඳපු තැන් ඒ ඔක්කොම ඒ වෙන විද්‍යාත්මක පරිසරය. මම කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී මිනිස්සෙක් මිතබහානී කියන ඊටාම අල්ප අත්‍යවශ්‍ය දේ කතා කරන මට්ටමේ විතරක් ඉන්න පුළුවන්. ඒක ඇත්තටම ඊළඟට ඒක අනිත් පැත්තෙන් මිතබානී වගේ තරහට ඉන්නත් පුළුවන්. ඔබට මම යෝජනා කරනවා ඔබ අඩුවෙන් කතා කරන්නේ තරහට නම් ඒක මිතබානී ගුණේ පුහුණු වීම නෙමෙයි. එච්චර තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම self deception කියන යන්නේ
අපි ස්වයං මිත්‍යාවලට අහු වෙන තැන් මේ. ඒ කියන්නේ අපේ එකක ඉන්නවා වෙන එකක් හිතා. හැබැයි ඉන්නේ වෙන අර්ථකින්. එතකොට අපිම අපට රැවටිලා ඉන්න තත්ත්වයක් මේවා. මම හොඳට අවබෝධ කරගත්තාන් තමයි අප අත් වශයෙන්ම අර සවිඥානික විදර්ශනා නුවණ සහිත මනුෂ්‍ය වෙන්නේ. මේ අවබෝධ කරගත්තාම මේ මනෝභාවයන් එන වෙලාවෙදී මේ හැසිරීම් වලදී අපි ඒක හොඳට තේරුම් ගන්නවා. මේ වැඩ කරන්නේ මේ මනෝභාවයනේ කියලා. මේ අපි දහමේ අවබෝධ කරගත්තු දේනේ මේ අප තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතකොට අර අකුසල පැත්ත වර්ධනය වෙන එක සහ අලුත් අකුසල පැත්තක් උපදින එක නවත්ත ගන්න පුළුවන්. කුසල පැත්ත වර්ධනය කරගන්නත් නැති ඒව උපදව ගන්නත් මේ ඥානය අපිට හරි උදව් කරනවා. හරි උපකාරයක් ඒක. ඒ නිසා ඔබ ඒ ගැන හොඳින් හිතන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඊළඟට ගත්තහම තවත් එකක් තමයි අපි අල්පේච්ඡතාවය වගේ ද්වේෂය එන්න පුළුවන්. අල්පේච්ඡතාවය වගේ ද්වේෂය එන්න පුළුවන්. කියන්නේ අඩු දේවල් වලට අඩු දේවල් ප්‍රමාණයකට කැමැත්ත කියන එක අපේ ශාසනය අගය කරපු එකක්ද නැද්ද? ඉතාම අගය කරපු එකක්. ගොඩාක් දේවල් වලට ආසාකම කැමැත්ත කියන එක දුකට මුලක් අසහනයට මුලක් ලෙස නිපෙන්නන්නේ. අඩු දේවල් ප්‍රමාණයකට නම් අපේ මනස කැමති වෙලා තියෙන්නේ ඒට සාපේක්ෂව අපේ අසහනයන් ගින්දර පිච්චිලි දැවිලි අඩු වෙනවනේ. අල්පේච්ඡතාවය වගේ තරහ එන්න පුළුවන්. අනිත් අයත් එක්ක තරහට මං අතරට කන්නේ නැහැ කියන්නේ. අනිත් අයත් එක්ක තරහට මං අතරට කන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. දැන් අල්පේච්ඡ ගුණය දියුණු කරන කෙනෙක් සමහර විට දවසේ වේලක් දෙකක් තුලිනුත් තමන්ගේ ජීවිතය පෝෂණය කරන එකත් ඒ අල්පේච්ඡ බව දියුණු කරන එකේ ස්වභාවයක්. එතකොට කෙනෙක් ඒ වගේම තරහටත් ඒක කරන්න පුළුවන්. ඇඳුම් ඊටාම පොඩි ප්‍රමාණයක් තියාගෙන ඒකෙන් අවංකවම ඒකේ තියෙන අර්ථයක් අඳුනාගෙන අඩු ඇඳුම් ප්‍රමාණයක් පරිහරණය කරමින් ජීවත් වෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. එහෙම අල්පේච්ඡ හැඟීමකින් ඒ වගේම තරහට එමින් ඉන්නත් පුළුවන්. මට ඕනේ කාගේවත් ඒවා කියලා නේද? ඒ ඇතුලේ වැඩ කරන ද්වේෂය මං කාගෙන්වත් ගන්නෙ නැහැ. මට ඕනේ නැහැ කියන ද්වේෂය ක්‍රෝධය එක්ක දැම්ද ඕව දෙන්න මතක් වුණේ. මේ මෙච්චර කල් ඇහුවද අඩුම මගෙන් කවදාවත් අහලා තියෙද ඇඳුමක් ගැන. එතකොට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නෑ මට තියෙනවනේ කියලා. නමුත් නෑ මට තියෙනවනේ ඇඳුම් කියලා කිව්වට මොකද ඒ ප්‍රතික්ෂේප කරන ඇත්ත චෛතසිකය එයාට තියෙන හින්දට වඩා මෙච්චර කල් නොදීපු එක ගැන තියෙන තරහට වෙන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. මේ ඔක්කොම හැමම වෙනවා නෙමෙයි මේ කියන්නේ ඉඩ තියෙන දේවල්. ඒ ගැන වටහා කාගේ හරි ගාව තියෙන අල්පේච්ඡ ගුණයේ ඇත්ත ස්වභාවය ඇතුලේ තියෙන එයාගේ ඇතුලේ වැඩ කරන පුද්ගල ස්වභාවය ද්වේෂය තරහ වෙන්න පුළුවන්. එහෙම තරහට දේවල් අයින් කරලා දාන අය ඉන්නවද නැද්ද? ඉන්න ලැබෙන්න එන ඒවා කොම් ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නවා. ඒ අධික තරහ තියෙනකොට පොඩි උණු තල්පේච්ච වෙන්නේ මට මේක ඕනේ නැහැ කී විසික් කරන්නේ. ඒක අල්පේච්ච නෙමෙයි. ඒ තරහට විසික් කරන්නේ. එයාට ඕනෙක හම්බෙලා නැහැ. එක්කෝ එයා ඉල්ලපු දවසේ හම්බෙලා නැහැ. ඒ ළමයින්ගේ ඒ හැසිරීමම අපෙත් එනවා කොච්චර වයස වුණත්. ඇඳුම සිවුරක් වුණත් ඇඳුම සාමාන්‍ය ඔබලා අඳින එකක් වුණත් ඒකේ එහෙම වෙනසක් නැහැ. මට ඔබට අපි කාටත් ඔය මනෝභාවයන් එන්න ඉඩ තියෙනවා. දේශයේ තියෙනකම් දේශය අල්පේච්ඡකම වගේ එන්න පුළුවන්. තරහව අල්පේච්ඡකම වගේ එන්න පුළුවන්. කෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇඳුම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මෙච්චර කාලයක් මේ ඉඳ
මේ ගේම ඉන්නවා මරණකම්මම මට ඕනේ ආයෙගයක් තරහට ඉන්න පුළුවන් බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් අනේ හරි සරල ගේකනේ තින්නේ කියලා. ඒ ඉන්නේ දැන් අන්තිම අවුරුදු 10 මොකටද කියලා තරහට ඉන්න එකයි තේරුම් අරන් ඉන්න එකයි දෙකක්. මේ සිව්පසය සම්බන්ධව ඔබගේ කැමැත්ත ඔබගේ ලෝලත්වය අඩුද වැඩිද කියන එක තීරණය කරන්නේ ඔබගේ දැනුවත් මනසින්. ඒක ඔබ තමයි දන්නේ. නමුත් ඒක තරහට කරොත් ඒක ඔබ අල්පේච්ඡකම දිනු කරනවා කියලා ඔබේ හිතටම ඔබ රැවටිලා ඉඳීමක් ලෙස අවබෝධ කරගන්න. මේවා අපි කාටත් අපේ සාවිනාංශලට මට අපි කාටත් මේ සාකච්ඡාව වැදගත්. අපි කාටත්. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි සාකච්ඡා කරනකොට සංවාද කරනකොට මේ අපි කාටත් ඉගෙන ගන්න තියෙන දේනේ. මේ අපි කවුරුත් පුහුණු වෙන්න ඕන දේවල්. අපේ මනසේ ද්වේෂය, තරහව, ක්‍රෝධය කියන මනෝභාවය එන්න පුළුවන් ආකාරය පිළිබඳව අපි හොඳට තේරුම් අරගෙන ඉඳීම අතිශයින් වැදගත් වෙනවා. ඊළඟ එකක් තමයි අපට ද්වේෂය, තරහව, ක්‍රෝධය එන්න පුළුවන් එකක් විදියට අපේ දහමේ විදියක් විදියට පෙන්වලා දෙනවා. අපි අර අනිච්ච සංඥාව දියුණු කරනවා. අනිච්ච සංඥාව. දැන් අනිච්ච සංඥාව සෑම දෙයක්ම අස්තිරයි වෙනස් වලුයි. එහෙම හිතන එක ඉතින් අපේ විදර්ශනාවෙම කොටසක්ද නැද්ද? කොටසක් නේ යථාර්ථයේ දකින්න එක. හැබැයි ඒ අනිච්ච සංඥාව වගේ තරහ අපේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තරහෙන් අපි ඉන්න පුළුවන්. ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි කියලා දත්මිටි කකා කීම සහ අවබෝධ කරන් කීම කියන්නේ එකක් නෑ දෙකක්. ඒක දෙකක්. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ දේවල් වල පවතින අනිත්‍ය බව, අසාර බව, తాවකාලික බව, අනාත්ම බව, සදාකාලික නැති බව ඒක අපි වටහා ගැනීම අවශ්‍යම දෙයක්. මොකද අපි ඒවට නিত্য සුඛ ආත්ම කියලා පනවන්නේ යෑම ඇතුලේ අපේ සක්කාය දිට්ඨිය තව තවත් බලවත් වෙනවා. අපිට සෝතාපන්න හරි වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. හැබැයි ඒක දේශෙන් ක්‍රෝධෙන් නෙමෙයි ඒක ඇති කර ගන්න ඕන. ඒක අවබෝධයෙන් තියෙනවා එක. අනිච්ච සංඥාව කියන එක අවබෝධයෙන් තියෙනවා එක. අපි යමක් අයින් කරන්නේ හෝ යමක් එක්ක කටයුතු කරන සීමාව තීරණය කරන්න ඕන තරහෙන් නෙමෙයි. ඒක අවබෝධයෙන් ඒක වෙනස් වීම අවබෝධ කරගන්න. දැන් අපි මේ කෝප්පේ තියෙන අපි තේරුම් ගන්න ඕන මේක අනිත්‍යයි. ඒ කෝප්පේ අනිත්‍යයි කියන එක තේරුම් ගැනීම අවබෝධයෙන් වුණොත් අපි මේක අනිත්‍යයි කියලා පොළවේ ගහන්න යන්නේ නැහැ. පොළවේ ගහන්න යන්නේ අනිත්‍ය තමයි අපි තේරුම් අරන් ඉන්නවා. ඊළඟට අපි මේකේ වහලක වෙන එකත් නවතිනවා. මේක සදාකාලිකත්වයක් පනව ගන්නෙත් නැහැ. හැබැයි අපි කෝප්පේ එක සිහිනුවණින් වැඩ කරන එක නවතින්නෙත් නැහැ. සිහිනුවණින් කෝප්පේ පරිහරණය කරනවා. පොළවේ ගහන්න යන්නෙත් නැහැ. කැඩිච්ච දවසට මූණ ලොකු හට්ටියක් වගේ හදාගෙන ඉන්නෙත් නැහැ. ඒක ඒ අනිච්ච සංඥාව කියන එක ඒක අවබෝධ කරගත්තම අපිට සී කල්පනාවෙන් ඒවත් එක්ක කටයුතු කරන්න පුළුවන්. දැන් ඔය අර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපේ හාමුදුරුවෝත් මාව හඳුන්වලා දෙද්දී කතා කරා. දැන් මම යම් ප්‍රමාණයකට රටේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක රට සාමකාමී කරගන්න සහ රට ආරක්ෂා කරගන්න ඕනි කියන තැන ඉඳලා යම් ප්‍රකාශනයන් සහ මැදිහත් වීම ඒ කාලේ සිද්ධ කළා. මේ සමහර අය මගෙන් කතා කරලා ඇහුවා මේ ටිකක් ධර්මයේ ගොඩක් පුහුණු වෙනා ඉන්නවානේ අපේ හිතවතුන්. ඒගොල්ලෝ ඇහුවා අනේ හාමුදුරුවෝ ධර්ම මාර්ගයෙන් පිට පැනනවා වගේ. රට අනිත්‍යයිනේ හාමුදුරුවනේ. රට අනිත්‍යයිනේ. ඒ රට අරසා කරගන්න ඕනේ අපි. මම එක මහත්තයෙක්ගෙන් අහුවා මහත්තයා දත් නිට්ටයයිද අනිත්‍යයිද කියලා. මේ මහත්තයා ඒ කියපු කෙනා කිව්වා අනේ හාමුදුරුවෝ දත් අනිත්‍යයිනේ භාග්‍යවතුන් වහන්සේ තෝදාලේ ඒක සත්‍යයක් නේ.
මම කොහෙන මාත් දත් මදින්න නැතුව ඉන්න කියලා. වෙන මොනවා කියන්නේ? රට අනිත්‍යයින්ද රට අරසා කරගන්න ඕනේ නැත්නම් දත් අනිත්‍ය නිසා දතුත් මදින්න නැතුව ඉන්න පුළුවන්. මේක තේරුම් ගන්න ඕනේ. අනිත්‍යයි කියන්නේ තරහෙන් ද්වේෂෙන් ඕන එකක් වෙන්න දීලා ඉන්න එක හෝ තියෙන එක කුඩු කරන එකත් නෙමෙයි. ඒක අපි සී කල්පනාවෙන් ඒක ආරක්ෂා කරගන්න, ඒක පවත්ව ගන්න සිහි නුවණින් අනිකාට විනයක් නොවි අපිට කරන්න පුළුවන් දැහැමි දේ අපි කරන් යනවා. අපි මේ පවතින තාක් කල්නේ. එහෙම නැතුව අනිත්‍යයි කියලා ඔක්කොම දාලා දුවන එකවත් ඒව කුඩුපට්ටම් කරන එකවත් මම දන්නේ මොන බුද්ධ ධර්මෙද තියෙන්නේ කියලා. ඒ නිසා ඔබ ධර්මය අවබෝධ කරගන්න යථාර්ථය ඒත් ඒවා ඔබේ ඇතුලේ වැඩ කරන ද්වේෂය එළියට දාන්න තියෙන ක්‍රමවිදියට ධර්මය යොදා ගන්න එපා. ඒක තමයි මේ කියන්නේ. ඉතින් ඔබ හරියටම 9ට බණ පටන් ගත්තා. මොකද වේල 5 නෙමෙත්. දැන් 10 වෙලාව. ඉතින් පැක් වෙලා අපි ද්වේෂයේ ස්වභාවය අඳුනගත්තා. ද්වේෂයේ ස්වභාවය. දේශය එළියට එන්න පුළුවන් ආකාරනේ රූප. එහි මුහුණුවරව ගැන අපි සැලකිය යුතු අවබෝධයක් ඇති කරගත්තා. ඉතින් බුදුදහම යෝජනා කරන්නේ ද්වේෂය දුරු වෙන්නේ අද්වේෂයෙන්මයි. මෛත්‍රියමයි. එනිසා අපි කවුරුත් මෙත්තා අප තුළ දියුණු කරගන්න කායිකවත් මානසිකවත් වාචසිකවත් අපේ ක්‍රියාකාරකම් වලදී පුහුණු වෙනවා. මෛත්‍රී දියුණු කරගන්න අපි උපරිම කැප වෙන්න ඕනි. ඒක අපේ අභ්‍යන්තරයේ මෙත්සාගත බව ඒ මිත්‍රත්වයේ කියන එක දියුණු වෙනකොට අර ඝට්ටණය කියන එක අවම වෙනවා. මේ මෙත්තා කියන මනස තමයි දියුණු කරගන්න ඕනේ. සිත අද්වේෂය කියන සිත. එතකොට ඒක හතුරා ගැන වුණත් මිතුරා ගැන වුණත් කවුරු ගැන වුණත් ඒ ගැටුම අවම කරගන්න උදව්වක් කරනවා. මෙලොවටත් යහපතක් පරලොවටත් අපිට යහපතක්. ද්වේෂයෙන් ඉන්න හැම වෙලාවකම අපිට යහපතක් වෙලා මිසක කිසිම යහපතක් වෙලා නැහැ. යහපතක් වෙලා නැහැ. අපි ගත්ත තීරණ වැරදිලා තියෙනවා. අපි කියපු කතා බහු අදින්න බැරි තරම් නරක වෙලා තියෙනවා. අපේ ද්වේෂයෙන් කරපු හැසිරීම නිසා අපිට මහා විනයක් වෙලා තියෙනවානේ. ඒ නිසා අන්තිම භයානකම නරකම දේවල් වලට උත්තර හොයද්දිත් මම යෝජනා කරනවා ද්වේෂයෙන් තොර උත්තර හොයන්න කියලා. ද්වේෂයෙන් තොර අත්මිටි කකා මේක කරන්න බෑ. තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් අපි කාටවත් අපේ මේ ලෝක ප්‍රශ්න වලටවත් සංසාරික ප්‍රශ්න වලටත් උත්තර හොයන්න බෑ. බුදුහාඳුරුව අදාළේ අක්කෝ දේන ජිනේකෝදා. ක්‍රෝධය පරද්දන්න ඕන නම් අක්‍රෝධයම ඕනේ. අක්‍රෝධයම ඕනේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. ක්‍රෝධයෙන් පරද්දන්න බෑ. වෛරයෙන් පරද්දන්න බෑ. කරන්න බෑ. දැන් මුස්ලිම් මිනිස්සු අපිට ගැහුවයි කියලා අපිට මුස්ලිම් මිනිස්සුන්ට ගහලා මේක ඉවර කරන්න කවදාකවත් බෑ. ඒක බුද්ධ ධර්ම නෙමෙයි. ඒ වෙනුවට අපි සම්මුති ලෝකේ තියෙන නීති රීති බලවත් කරගන්න ඕනේ. අලුත් ත්‍රස්තවාදියෝ ඇති වෙන්න තියෙන අවස්ථා අපේ රට ඇතුලේ අපි නැති කරගන්න ඕනේ. ඒවා අවම කරගන්න කටයුතු කරන්න. ඒ එක්කෙනෙක්වත් ත්‍රස්තවාදියෙක් නොවේ කියලා කියන්න බෑ. කාටවත් එහෙම කියන්න බෑ. නමුත් අපිට අපිට පේනවා නම් අධ්‍යාපන ආයතන ඇතුලේ ත්‍රස්තවාදයේ බලවත් වෙනවා. ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රටේ එක් ජාතීන් අතර දුරස්ත බව වැඩි වෙන්න බලපාලා තියෙනවා නම් එක නීති තිබීම ඒ දුරස්ත බව අවම කරලා හිතවත්කම දියුණු කරන්න රටේ එක විවාහ නීතියක්, අධ්‍යාපනය සම්බන්ධ නීතියක්, අපරාධකරුවන්ට දඬුවම් දෙන එක නෛතික ක්‍රමයක්, එහෙම දේවල් හදාගන්න එක අත වශයෙන්ම ඉතින් රටට හොඳයි. ඒක රටක් විදියට කරන එක හරියි. ඒවා අරයාගෙන් මෙයාගෙන් පරිගන්න කරොත් ඒවත් අසාර්ථක වෙනවද නැද්ද? අසාර්ථක වෙනවා. අපේ චෛතසිකය යහපත් වෙන්න ඕනේ. කාටවත් හිංසා කිරීමේ චෛතසිකයෙන් අපි මොනවක් කරන්න යන්න හොඳ නැහැ. අපි තාම බුද්ධිමත්ව සහ ප්‍රඥාවෙන් යෝධේත මාරම් පඤ්ඤා උදේන. මාරයත් පරද්දන්න පුළුවන් ප්‍රඥාවෙන්. සාමාන්‍ය අය ගැන කවුර කතාවද නැහැ.
නුවණින් තමයි අපිට අවබෝධයෙන් තමයි යහපත් කුසලසිත මුදුන්පත් කරගෙන කරන ක්‍රියාවලින් තමයි අපිට රටක් රකින්න පුළුවන්, ශාසනය රකින්න පුළුවන්, ජාතියක් රකින්න පුළුවන්. අපි බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ. බොහොම බුද්ධිමත් වෙන්න. විශේෂයෙන් බෞද්ධයෝ වන අපට අප දිහා තව බොහෝ දෙනෙක් බලන් ඉන්න බව අමතක නොකර වැඩ කරන්න වෙනවා. අමතක නොකර. ඒකෙන් කියන්නේ අනිත් අයට බය වෙනව නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනි අපි විතරක් නෙමෙයි ලෝකේ ඉන්නේ කියලා. කොයි ආගමක අයත් ඒක තේරුම් අරගන්න එක හොඳයි නේ. ආගම් පොත්වල මොනවා තිබුණත් තමන් විතරක් නෙමෙයි මේ සමාජ ජීවත් වෙන්නේ කියන එක තේරුම් ගත්තම තමන්ගේ ආගමික විශ්වාසය නිසා අනිත් එක්කෙනාට හිංසා කරන හෝ වදයක් වෙන එක නවත්ත ගන්න පුළුවන් නේ. මේ ගොඩාක් අයට වෙන්නේ තමන්ගේ ආගමික පොත්වල තියෙන ඔක්කොම ටික කරන්න ඕනි කියලා හිතනවා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑනේ. නිවන් දකින්න හෝ එවැනි විශේෂ අරමුණක අනෙක් කෙනෙකුට ඒව වෙනම සමාජයේ යම් යම් තලවල පුහුණු වෙන්න පුළුවන්. පුහුණු වෙන්න පුළුවන්. නමුත් කාටවත් හරි මොනතරම් පොතපතේ තිබුණත් අනුන්ට අනර්ථයක් වෙන දේ පුහුණු වෙන්න අයිතියක් නැහැ. අනුන්ට අනර්ථයක් වෙන දේ පුහුණු වෙන්න බෑ. ඒ මොනොත් තමයි රටක් ලෝකයක් සාමකාමී වෙන්නේ. ඒ පැති මෛත්‍රියෙන් කරුණාවෙන් අද්වේෂයෙන්ම තමයි මේවා බුද්ධියෙන්ම තමයි ප්‍රඥාවෙන්ම තමයි විසඳ ගන්න. එහෙම නැතුව අපි කලබල වීමෙන් වෛරීව කටයුතු කිරීමෙන් උත්තර නැති බව නම් මා ඔබට සීකරන්න ඕනි. ඔබ හොඳට අවබෝධ කරගෙන වැඩ කරන්න. මොකද බොහෝ වෙලාවට විදේශීය රටවල් වල ඉන්න අයටත් රට ගැන ලොකු ආදරයක් එක්කමක් තියෙනවා. මම දන්නවා අපේ රටෙන් ඈත් වෙලා ඉන්න අයට ලොකු ආදරයක් තියෙනවා. ඒ නිසා රටට වෙන දේවල් ගැන හරි අසහනයක් තියෙනවා. එහෙම වුණත් අපි විදේශීය රටක ඉඳන් අපිට කරන්න පුළුවන් දේවල් වල ප්‍රමාණය අඩුයිද නැද්ද? අඩුයි නේද? අපිට කරන්න පුළුවන් ටික අපි හොඳට සිහිනුවණින් කරාම හරි. සිහිනුවණින් කරාම අපේ දරුවන්ට අපිට පුළුවන් බෞද්ධයෝ විදියට හොඳට බුද්ධ ධර්මයේ දායාදේ දෙන්න නේ. ඊළඟට අපි සිංහල මිනිස්සු විදියට අපේ දරුවන්ට හොඳට මව්බස උගන්වන එක. සිංහල භාෂාව අම්මාගේ භාෂාව දරුවන්ට උගන්වන්න. රට ජාතිය රකින්න හිතන අය ඉතින්ලා තමන් ඉන්න තැන තමයි වැඩ කරන්න ඕනේ. එළියේ දේවල් මේ Facebook එකේ කරන්න පුළුවන් ඒවා පොඩ්ඩයි තියෙන්නේ. කමෙන්ට් දාමින් මේ Facebook එකේ කරන්න පුළුවන් බොහොම පොඩ්ඩයිනේ රට රකින්න. ඔක්කොම දේශප්‍රේමියෝ Facebook එකේ විතරක් ඉඳලා වැඩක් නැහැ. Facebook එකෙත් කරන්න තියෙන වැඩ තියෙනවා. නමුත් Facebook එකේ විතරක් දේශප්‍රේමී කරලා හරියන්නේ නැහැ. අමු දේශප්‍රේමීන්ගේ ළමයින්ට සිංහල කතා කරගන්න බෑ. එතකොට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. රකින්න යන්නේ සිංහල ජාතිය නම් අඩුම තමන්ගේ ළමයින්ටවත් සිංහල කතා කරගන්න පුළුවන් වෙන්න ඕන. බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න යන අයගේ ගෙවල් වල බුදුන් වඳින්නවත් එපා අඩුම නේද? තුන් සරණේවත් හරියට සමාදන් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි ඒ ටික අපි ඉන්න තැන ඉඳන් කරමුනේ. දැන් මේ එංගලන්තේ ඔබ ජීවත් වෙනවා. ඉතින් ලෙක්චර්ත් වල ජීවත් වෙන අයට පුළුවන් සිංහල ජාතිය වෙනුවෙන් තමන්ගේ දරුවන්ට හොඳට මව්බස උගන්වන්න. ඉංග්‍රීසි භාෂාව කොහොමත් ළමයි ඉගෙන ගන්නවනේ ඉස්කෝලේ යනකොට. ඉතින් හොඳට මව්බස උගන්වන්න ඕන. අපේ සංස්කෘතිය උගන්වන්න ඕනේ. අපේ තියෙන උරුමයන් අපි දායාද කරන්න ඕන. දහම් පාසලට දරුවෝ ටික එවලා හොඳ ධර්මාධ්‍යාපනයක් අපේ සායනහන්සලගෙන් ලබා ගන්න. ඒව තමයි මේ රට තුල අපේ කම රැකෙන. ඊට අමතරව මම කියන්නේ ඔයත් කවුරුත් දැනුගත් කම ඇතුලේ මේ රටට ආපු අය. ඉතින් ඔබලා දැනුගත් මිනිස්සුયો කරන්න ලංකාව රටක් විදියට වියදම් කරලා තියෙනවානේ. අඩුම ඉතින් මාසෙකට පවුන් 100ක්වත් ලංකාවට නෑදෑයන්ට දුප්පතුන්ට නේද? ඒ කරන රටේ කටයුතු වෙනුවෙන් ඔබගෙන් යන්න එපා. ඒ කියන්නේ අර මැද පෙරදිග ඉන්න අර මේ වළම්පිකන් හොදන වැසිකිලි කැසිකිලි හොදන අහිංසක කාන්තාවෝ ටිකෙන් එන සල්ලි ටික අපි උගන්නපු ලොකු මහතුරුන්ගෙන් රටට එන්නේ නැහනේ.
ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ විනිමය එන්නේ නැහැ. ඒ කියන්නේ එකක් මේවා හිර වෙලා අමු හිර වෙලා ඉන්නේ මේවා. ඒක ඇත්ත. නමුත් රට ගැනත් ඔබට හිතන්න මේ කියන්නේ මේ ආණ්ඩුවට ගෙනින් දෙන්නේ කියලා නෙමෙයි ඈ. ඒක නෙමෙයි. ඔබගේ අම්මට යන සල්ලි ටික කියන්නේ ඔබගේ දුප්පත් නෑදෑයෙකුට ඈත පිටිසර ගමක ඉගෙන ගන්න රටේ දරුවෙකුට ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් පිණිස කීයක් හරි දෙන එක ඇත්ත වශයෙන්ම මේ රටට යවන ධනයක් මේක. ඒක අපේ මේ මුදල් සංචිත ප්‍රමාණය ශක්තිමත් කරනවානේ. ඒව කරන්න ඕනේ අපි. රට වෙනුවෙන් කරන්න පුළුවන් ඇත්ත දේවල් නේ. පක්ෂ ගොඩ දාන්න දඟලන්න එපා. ඒවයි වහල්ලු වෙලා එහෙම කරයි කියලා මෙහි ඉඳන් මොනෝ කරන්නද නේද? ඊට වැඩිය හොඳයි. එහෙනම් හොඳම දේ තමයි මම මේ එංගලන්තේ අර මේ රටවල් වල ඉන්නවා ලංකාවෙන් ආපු ඔක්කොම ලාංකිකයෝ 130ක් විතර. හොඳම දේ තමයි ජනාධිපතිවරණට ඒගොල්ලෝ ලංකාවට එන එක. ටිකට් එකක් එහෙම දාගෙන ලක්ෂ එකමාරක විතර කැපවීමක් කරලා ලංකාවට ඇවිල්ලා ඡන්දෙ දෙන්න. ඡන්ද ප්‍රතිඵල වෙනස් වෙනවා. මේ ලක්ෂ 30ක් එළියේ ඉන්නෝනේ ඡන්දයි තිතින් ලංකාව. ඉතින් මේ ගොඩාක් අපි කතා පවත්වනවා විතරයි අවශ්‍ය දේ කරන්නේ නැතු වෙනවා. ඒ වෙනුවට මම විදේශීයව ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනවා කරුණාකර ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී ඇවිල්ලා ජාතිය වෙනුවෙන් දෙයක් කරන්න. රට වෙනුවෙන් දෙයක් කරන්න. ඒකට කැපවීමක් කරන්න. ඒකට ඩිවෝටි වෙන්න නේ. එහෙම නැතුව නිකන් කතා කිව්වට ජාතිය රැකෙන්නේ නැහැ. ජාතිය රැකෙන්නේ. ඒක හිතන්න. රට ගැන අපි හිතන්න ඕනේ, ජාතිය ගැන හිතන්න ඕනේ, අපේ ශාසනය රැක ගන්න ඕනේ. ඒ හිතන්න කියන්නේ ඒ කටයුතු කරන්න කියන්නේ අනිත් ජාතීන්ට හිංසා පීඩා කරන්න. ඒක අපේ බුද්ධ ධර්මනේ. අපි ඒකට කිසිම ආකාරයක අනුබල දෙන්න බෑ අපිට. කාටවත් ගහන්න බනින්න හිංසා කරන්න බෑ. අපේ දුර්වලකම් කොච්චර තියෙද අපි හදාගන්නනේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔය සිංහල ජාතියට ළමයි මුළු ජාතියටම ළමයි නැතුනේ සාපි හින්දා නෙමෙයි ඈ. ලංකාවෙම සාපි ඉතින් වඳ සැත්කම් කරයි කියලා හිතන්න අමාරුයි නේ. මිනිහා ඉඳලා තියෙන කුරුණ ඇගලයි අර තව කොහෙද දඹුල්ල පැත්තේනේ. දැන් නිකන් අපිට පේනවා රට ඇතුලේ කතා කරන්නේ නිකන් දකුණු පළාතටත් සාපි ගිහිල්ලා ඔපරේෂන් කළා වගේ. මුළු කොළඹම කාන්තාවෝ සිංහල කාන්තාවන්ට උපරිම ළමයි දෙන්නයි. ඉතින් ඒගොල්ලොන්ගෙත් නිකන් සාපි ඇවිල්ලා මේ කොටස් කපලා වගේ. මං කියන්නේ බොරු කතා ඕනවට වඩා එහෙම බොරු කතා කියලා සන්තෝෂ වෙන්න එපා. ඇත්ත ප්‍රශ්නේ සිංහල මිනිස්සු දරුවෝ බරක් කොට හිතුවා එක වෙලාවක. දරුවෝ බරක් කියලා හිතපු මිනිස්සු ළමෙක් දෙන්නෙක් හදාගෙන ඒගොල්ලොන්ගේ සුඛෝපභෝගී ජීවිතය ගත කරා. ඒකේ ප්‍රතිඵලය අවුරුදු 40ක් විතර යනකොට සිංහල කියලා ජාතිය වර්ගයක් විදියට අඩු වෙලා. ඉතින් මේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. ඒකට මේ සාපිගේ සාපෙට ඔක්කොම දානවා. සාපිත් ඉතින් මොකක් හරි කරලා ඇති. ඉතින් ඒකට ඒ මිනිහට නඩුව අහන්න ඕනනේ. එයා කරපු දේ මොකද්ද කියලා බලන්න නඩුව අහන්න ඕනේ. ඒ මනුස්සයාගේ පරීක්ෂණ විධිමත් කරලා ඉතින් ඒ කටයුතු ටික කරාම හරි. එතකොට හරි. හැබැයි ඉතින් අපේ ජාතිය දියුණු කරගන්න අපි කවුරුත් කැපවීම කරනවා අමාරුයි. මම දන්නවා සිංහලයන්ට කියනකොටම අපිට බයිනවා. මොනවා කිව්වත් පයින්නවා ආන්දුරලා කියයි දරුවෝ හදන්න. ආන්දුරලා දන්නේ නැහනේ ඕවයි අමාරු. ඇත්ත වශයෙන්ම ඒ කියන සිංහලයන්ට වඩා අපි දන්නවා පොඩි උන් හදන එකේ අමාරු. මොකද මගේ ගාව පොඩි හඳුරලා 80ක් හදනවා. ඔය දෙන්නෙක් හදන කට්ටියට තියෙන අමාරුවට වඩා 80ක් හදන අපිට කොච්චර අමාරුවක් තියෙනවද? උණක් හැදුනත් 40කට විතර බෝ වෙනවා. එහෙම අපෑනේ. උණ හැදුනනම් 40කට රිමෝ බට්ටගේ පටවල අවමගම හොස්පිටල් ගෙනියන්නේ. ඇත්තම කාරණේ. දොස්තර මහත්තයට උණ හැදෙන බහින ප්‍රමාණය දැක්කම පොඩි හාමි. ඒ කියන්නේ ඒක අමාරුයි. ඒක තමයි ඉතින් රටට ආදරේ නම් සාසනයට ආදරේ නම් බොරු කයිවාරු වෙනුවට ඇත්ත වැඩ කරන්න එපයි. අපේ සාසනයට හොඳ ආඳුරලා ඕනි. ඉංග්‍රීසියෙන් දෙමළෙන් සිංහලෙන් තුන් භාෂාවෙන්ම වැඩ කරන්න පුළුවන් දක්ෂ ආමුදුරලා ඕනි. ඉතින් ඒකට ආමුදුරලා කැප වෙන්න ඕන. සිංහල ජාතිය මොකක් හරි වෙලා නැති වෙන්න යනවා නම් රට ඇතුළේ ඉතින් සිංහල මිනිස්සු දරුවෝ හදා ගන්න ඕනේ. ඒකට තමන්ගේ ආසාවන් ටිකක් කැප කරලා
තමන්ගේ පැත්තෙන් දායකත්වයක් දක්වන්න ඕන. මේ ඔක්කොම දේශපාලඥයන්ගේ අතේ තියෙන එකක් නෙමෙයි. ගොඩක් අය හිතන්නේ මෙයා තියාගත්තොත් හරියයි, අරයා පැන්නුවොත් හරියයි, මෙයා ගෙනාවොත් හරියයි. ඔය වගේ සුන්දර කතානේ ඕන. ඉතින් ඔහොම කී දෙනෙක් නම් අපි මාරු කර කර ගෙනාවද යවුවද? තේරුම් අරන් බුද්ධිමත් මිනිස්සු වෙන්න. ශාසනයට ඇත්තට ආදරය කරන්න. තමන්ගේ ජාතියට ආදරය කිරීම, ගරු කිරීම අනිත් ජාතියට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක අකුසලයක්, මහ පාපයක්, අපාය යන එකක් නෙමෙයි. ජාතිවාදී තමයි අකුසලනේ. අපි තරම් උතුම් කට්ටිය නැත අනිත් අය ඔක්කොම අතු ගාවන්න ඕනි කියන එක. අපි තරම් උසස් අය නැත අනිත් අය මිත්‍යා දෘෂ්ටිකයෝ ඔය කියලා බෙල්ල කපන්න යන එක තමයි ජාතිවාදී ආගම්වාදී කියන්නේ. නැතුව තමන්ගේ ජාතියේ තියෙන හොඳ දේවල් රැකගත්තයි කියලා කිසි වැරද්දක් නැහැ. ඔය ලෝකෙම සටන් කරන මොන තරම් NGO තියෙනවද වඳ වී යන සත්තු රකින්නේ කියලා නේ. ඉතින් ඔය සිංහල ජාතියත් වඳ වී යන සත්තු අතරට තමයි අයිති. ඔය වඳ වී යන ජාතීන්ගේ ලයිස්තුවේ සිංහල කට්ටිය ඉන්නෝනේ. සිංහල ජාතිය රකින්න කිව්වොත් NGO කාරීන්ගේ ඔළුව නරක් වෙනවා. ජාතිවාදී කිය. හැබැයි ඒගොල්ලොම වෙනම සල්ලි හොයාගන්නම මේ ආසුවල් දඬුලේන රටේ නැති වෙනවා, අලු වඳුරා නැති වෙනවා. ඉතින් අලු වඳුර රකින්නකොට මිනිස්සු රකින්න ඕනේ නැද්ද? අලු වඳුරොත් රකින්න ඕනි. මිනිස්සුත් රකින්න. සිංහල කියන ජාතිය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක පොඩි කොමියුනිටි එකක් නේ ලෝකෙට සාපේක්ෂව ගත්තොත්. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ කැපවීමෙන්, පරිත්‍යාගශීලී වීමෙන්, සීලවන්ත වීමෙන්, යහපත් වීමෙන්, අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල හරියට අවංකව පිළිහිටලා කටයුතු කිරීමෙන්. ඒක හොඳට ඔබ අවබෝධ කරගන්න කියලා සිහිපත් කරනවා. ඉතින් හොඳයි. බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ මේ දේශනාව බොහොම හොඳට ශ්‍රවණය කළා. පූජනීය දෙතියවල විමල නායක හමුදුරුවන්ගේ ලෙච්චවත් විහාරස්ථානයේ විහාරාධිපති නායක හමුදුරුවන්ගේ මඟ පෙන්වීම අවවාද අනුශාසන ඇතුව අපේ පූජනීය සූරියවැවේ කුසල ස්වාමීන් වහන්සේත් ඕකන්දර පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේත් මේ පින් කටයුත්ත සඳහා ඔබට මඟ පෙන්වුවා, ආශිර්වාද කරා, අප කැප වෙලා කටයුතු කරා. ඒ වගේම මේ අවස්ථාවට විශේෂයෙන්ම කේම්බ්‍රිජ් විහාරාධිපතිත්වයේ දරන විහාරස්ථානයේ පූජනීය මතුගම අපේ පාලිත ස්වාමීන් වහන්සේත් වැඩම කරා. උන්වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව විශාල පිරිසක් මේ ස්ථානයේ මේ දේශනාව ශ්‍රවණය කරා. ඒ වගේම බුද්ධ පුතුන් මගේ Facebook පිටුව ඔස්සේ තව විශාල පිරිසක් මේ දේශනාව මේ මොහොතේ ලංකාවෙත් ලෝකේ විවිධ රටවල් වලත් ඉඳගෙන ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් කවුරුත් හොඳට ධර්මය ගැනත් රට සමාජය වෙනුවෙන් අපි කළ යුතු කාර්යභාරය ගැනත් යම් අවබෝධයක් මෙහිදී ලබාගෙන මේ පැයකට මදක් අධික වේලාවක් ගෙවපු කාලය තුල රැස් කරගත් පින් කුසල් දෙවියන්ට අනුමෝදනා කරමු. දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය පූජනීය මහා සංඝ රත්නයටත් ඔබ ජීවත් වෙන මේ ස්ථානයේ මේ පන්සල පවත්වාගෙන යන සියලුම දෙනාටත්, ඒ වගේම ඔබගේ පුංචි දුව දරුවන්ටත්, ඔබගේ ලක්දිව ජීවත් වෙන ආදරණීය මව් දෙමව්පියන්, ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම ඔබ ජීවත් වෙන මේ රටටත්, ඔබගේ ආදරණීය මාතෘ භූමියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර බාධක දුරු වේවා. සතුට, සාමය, සමගිය, යහපත සහ ආරක්ෂාව උදා වේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබත් එක්ක මේ විහාරස්ථාන ආරම්භ කරලා පවත්වාගෙන යද්දී බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඇති. උදව් කරපු අයගේ නෑදෑයෝ මිය ගිහිල්ලා ඇති. ඒ සියලුම දෙනාට මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. අප රට ආරක්ෂා කරගන්න ජීවිතේ පූජා කරපු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ බලකාය, විරෝධාර රණවිරුවන් හැම දෙනාටම විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනයෙහි හදිසි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය දේශීය සහ විදේශීය ජනතාවටත් මේ පින් අත් වේවා. ඒ හැමෝම අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ආසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් දහම් නුවණ තව තවත් දියුණු පවුණු කරගෙන තාමික්මන් භවයකදී නිවන් අවබෝධ කරන්ට මේ පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති ති කවුරුත් එක විටම වන්දිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනකටම තුනුරුවන් සරණින් යහපතක් උදා වේවා.